කරු සභාපතිතුමනි අද විවාදයට ගන්නේ ඉතාම වැදගත් අමාත්‍යාංශ දෙකක්. එකක් විදේශ කටයුතු අනිත් එක ජනමාධ්‍ය. මේ අමාත්‍යාංශ දෙක ගැන කතා කරනකොට මට නිරන්තරයෙන්ම සිහිපත් වෙන පුජ්‍යලයක් ඉන්නවා. මේ අමාත්‍යාංශ දෙකම විටින් විට බොහෝ කලක් දරපු අමාත්‍යාංශ දෙකටම සුවිශේෂ කාර්යයක් ඉෂ්ට කරපු මීට 3 මාසයකට ඉස්සෙල්ලා අපට අහිමි වෙච්ච අපේ මංගල සමරවීර ඇමතිතුමා මම කෘතවේදීව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඊළඟට සභාපතිතුමනි කෙටි වෙලාවක් නිසා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජනමාධ්‍ය කියන විෂය ගැනයි. ඒක අපි හැමෝටම බොහොම සමීප විෂයක්. මට දීර්ඝ කාලයක් ජනමාධ්‍ය වේදීන් එක්කත් ජනමාධ්‍ය ආයතන එක්කත් කිට්ටුවෙන් වැඩ කරන්න වාසනාවක් ලැබුණා. විතක මම එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ඒ තනතුර අකණ්ඩව දීර්ඝම කාලයක් දරපු පුජ්‍යලයා හැටියටත් ක්‍රියා කරා. පෞගේ යහපාලන ආණ්ඩුවේ මුල ඉඳලා අග දක්වා සම කැබිනට් ප්‍රකාශක තනතුරත් මට දරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම සභාපතිතුමනි යහපාලන රජයේ බලයට එනකොට අපේ රටේ තිබුණේ මාධ්‍ය නිදහස පිළිබඳ මහා විශාල කළු පැල්ලමක්. දිනපතාම අහන්න දකින්න ලැබුණේ මාධ්‍ය ආයතන වලට පහර දෙන හැටි. මාධ්‍යවේදීන් ඝාතනය කරන හැටි. මාධ්‍යවේදීන්ට පහර දීලා ඔලු පැලුවා, රැවුල කොණ්ඩේ කැපුවා, අතපය කැඩුවා කියන ඒවා. අවසානයේ ජීවිත තර්ජන නිසා විදේශගත වෙච්ච හැටි තමයි අපි ඇහුවේ. මෙන්න මෙවැනි තත්ත්වයකදී යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය කැබිනට් ඇමතිකම මා වෙත පැවරුවා. මට මතකයි රනිල් වික්‍රමසිංහ අපේ හිටපු අගමැතිතුමා මට උපදෙස් දෙකක් දුන්නා. පළවෙනි එක තමයි මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලුම පියවර නොපසුගතව ගන්න කියලා. අපි ඒක කරා. සමහරු කිව්වා වල්බూరు නිදහසක් දීලා කියලා. තව සමහරු කිව්වේ ජනමාධ්‍ය නිදහස දෝරේ ගලන්නම දීලා කියලා. ඒකට හොඳම නිදසුන තමයි අපි කියන කතා පැත්තකට දාන්න. මාධ්‍ය නිදහස සම්බන්ධව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල වාර්තාවල් එක සනාථ කරලා තියෙනවා. 2015 වෙන විට රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකා මාධ්‍ය නිදහස පැත්තෙන් හිටියේ 165 වෙනි ස්ථානයේ. එහෙම තිබුණු එක 2019 වෙන විට 106 වෙනි තැනට ගේන්න අපිට රජයක් හැටියට පුළුවන් වුණා. ඒ කියන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල ස්ථාන 39කින් ඉදිරියට යන්න අපේ රජයට පුළුවන්කමක් ලැබුණා. ජනාධිපතිව අගමැතිව ආණ්ඩුව විවේචනය කරලා නිදහසේ දරු පවුලත් එක්ක නිදා ගන්න පුළුවන් පරිසරයක් එදා අපි ඇති කරා. ඒ වෙනකොට ආසියානු කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ආර්ථිකය අතින් දියුණු රටවලට වඩා අපි හිටියේ මාධ්‍ය නිදහස පැත්තෙන් ඉදිරියෙන් බවත් මම මතක් කරන්න කැමැතියි. ගරු සභාපතිතුමනි, ඊළඟට යහපාලන රජයේ ජනමාධ්‍ය ඇමති ලෙස මට අපේ අගමැතිතුමා කිව්වා ඊළඟ කාරණේ තමයි තොරතුරු දැනගැනීමේ ඓතිහාසික පනත ඉක්මනින් සකස් කරලා කැබිනට් අනුමැතිය අරගෙන පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕන බව. අපි විශාල කණ්ඩායමක් සම්බන්ධ කරගෙන බොහොම මහන්සි වෙලා කාගේත් උත්සාහයෙන් 2016 ජුනි 24 වෙනිදා මේ උත්තරීතර සභාවේදී එම ඓතිහාසික පනත ඉදිරිපත් කිරීමේ වාග්ය ජනමාධ්‍ය ඇමති හැටියට මම ලැබුවා. 2017 පෙබරවාරි 4 වෙනිදා වෙනකොට තොරතුරු ඉල්ලුම් කිරීමේ අවකාශයත් අපි ලබා දුන්නා. ඒ ඓතිහාසික පනත මුළු පාර්ලිමේන්තුවේම ඒකච්ඡන්දයෙන් සම්මත වුණු බවත් මම මේ අවස්ථාවේ මතක් කරනවා. ගරු සභාපතිතුමනි, අද වෙනකොට තොරතුරු දැනගැනීමේ පනත මේ රටේ පැරෙන පොඩි වෙන අසාධාරණ ලක්ෂණ ජනතාවගේ ප්‍රධානම පිහිටටපත් වෙච්ච පනතක් වෙලා තිබෙනවා. 2018 වසරේ විතරක් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට ජනතාව විසින් අභියාචන 839ක් ඉදිරිපත් කරලා තිබෙනවා. ගරු ජනමාධ්‍ය ඇමතිතුමනි, අපි දැක්ක ළඟදී සර්වේ රිසර්ච් ලංකා ලිමිටඩ් SRL කියන ස්වාධීන පර්යේෂණ ආයතනය කරපු සමීක්ෂණ වාර්තාවක කරුණු කීපයක් මම ඔබතුමාට සිහිපත් කරනවා. ඒකේ ප්‍රතිඵල අනුව ලක්වැසියෝ 10 දෙනෙකුගෙන් විමසීමම එයින් 8 දෙනෙක්ම කියන්නේ තොරතුරු අයිතිය පුරවැසියන්ට අතිශයින්ම වැදගත් කියන එක පිළිගන්නවා කියලා. එයින් පෙන්වලා දීලා තිබෙනවා ඡන්ද අයිතිය ලැබුණු වෙලාවේ අවුරුදු ගණනාවක් ගියාට පස්සේ තමයි පුරවැසියා ඒකේ වටිනකම තේරුම් ගත්තේ කියලා. නමුත් මේ තොරතුරු අයිතියේ වටිනකම වටහා ගන්න පුරවැසියෝ ඊටාම ඉක්මනින් ක්‍රියා කළා කියලා ඒක ඔප්පු කරලා තිබෙනවා. අපි දන්නවා සමෘද්ධි සානාධාර දෙනකොට, ගම් වතුර, ඒ වගේම නියං ආධාර ලයිස්තු හදනකොට, ඒ වගේම රාජ්‍ය සේවයේ උසස් සීන් ලබා දෙනකොට
වැටුප් විෂමතා ආදිය පිළිබඳ තොරතුරු ලබා ගන්න ජනතාව අද මේක ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා කියලා ඒ සමීක්ෂණ වාර්තා වලින් පෙන්වනවා. තොරතුරු නීතියක් තිබෙන බව අසා තිබෙන අය අතරින් තුනෙන් එකක්ම කියනවා ඒක ක්‍රියාත්මක කරන විදිය ගැන ජනතාවට තාම අවබෝධය මදි කියලා. ඒ නිසා ඔබතුමාට මම ඉල්ලනවා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම 77ක් කියලා තියෙනවා මෙවැනි තොරතුරු අයිතිය ලබා දීම නිසා රටේ දූෂණ වංචා අවම කිරීමට ඒක පිටුවහලක් වෙනවයි කියලා. Tamanට අවශ්‍ය තොරතුරු ඉල්ලන විට කුමකටද මේ තොරතුරු ඉල්ලන්නේ කියලා සඳහන් කළ යුතුයි කියලා සමහරව හිතන් ඉන්නවා. නමුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අදාළ ආයතනයට බෑ තොරතුරක් ඉල්ලන කෙනාගෙන් අහන්න ඇයි ඔයාට මේ තොරතුරු අවශ්‍ය වෙන්නේ කියලා. ඒවා තාම ජනතාව දන්නවා මදි කියලා ඒ සමීක්ෂණ වාර්තාවේ කියනවා. ඒ වගේම කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු වෛද්‍ය වාර්තා වගේ ඒවා පුද්ගලික තොරතුරු දෙන්න පුළුවන් කමක් නැහැ. ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු වගේ ඒවා දෙන්න බෑ. ඒ නිසා ගරු ඇමතිතුමනි මේ වැදගත් පනත ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත් කියලා මම මතක් කරනවා. නමුත් මේ ආණ්ඩුව යටතේ අපිට ඒක ගැන බලාපොරොත්තු වෙන්න බෑ. අද වෙද්දී අපිට පේනවා රජයේ හරියට තොරතුරු පනත හරියට එපා වාහෙට හොදි බෙදන්න වාගේ මේක පුළුවන් තරම් යටපත් කරන්න වගේ ක්‍රියා කරන්නේ. ආණ්ඩුව එහෙම හිතුවට ඇමතිතුමා ප්‍රගතිශීලී කෙනෙක් නිසා මම මේ අදහස් ටික ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ. රාජ්‍ය ආයතනවල තොරතුරු වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කිරීමටත් ඒවා යවක්කාලින කිරීමටත් කටයුතු කරන්න කියලා මම යෝජනා කරනවා. සම්මුඛ පරීක්ෂණවල ලකුණු දීපු හැටි, උසස් සීන් දෙනකොට බඳව ගැනීම කරපු විදිය ගැන, ටෙන්ඩර් ලබා දීම ගැන, පාසලට දරුවෝ ඇතුල් කරනකොට ලකුණු දීපු විදිය ගැන ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළොත් දූෂණ වංචා අසාධාරණකම් පවා නතර කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ගරු ඇමතුමනි, ඔබතුමාම ඉතා හොඳින් දන්න පරිදි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරන්න දැනුවත් පුරවැසියන් සිටීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි දැනුවත් පුරවැසියන් බිහි කරන්න නම් බොහොම නිදහස් ස්වාධීන මාධ්‍ය කර්මාන්තයක් තියෙන්න ඕන. නිදහස් ස්වාධීන මාධ්‍ය කර්මාන්තයක් නිර්මාණය කරන්න ආණ්ඩුවට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ සඳහා හොඳ මාධ්‍යවේදීන් බිහි කරන්න සැලැස්මක් සහ ආයතන තියෙන්නත් ඕන. මම ජනමාධ්‍ය ඇමති කාලෙත් ඊට මූලික කටයුතු කීපයක් ආරම්භ කරා. අපි ඊට අවශ්‍ය සංකල්ප පත්‍රිකා සකස් කරා. කැබිනට් මණ්ඩලය දක්වා යන්න අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කරන්න විද්වත් කමිටු පවා පත් කරා. අපි එදා උත්සාහ කළා අවුරුදු 25කට පස්සේ ජනමාධ්‍යයට අදාළ ප්‍රජාතන්ත්‍රවාදී නියාමන රාමුවක් සකස් කරන්නත් ලේසි දෙයක් නොවුනත් කළ යුතු දෙයක් හැටියට කල්පනා කරා අපි. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතුව මහජන අදහස් විමසීම් කරා පළාත් කිහිපයකට ගිහිල්ලා. සමහර තැන්වලට 200 ඇවිල්ලා අදහස් ඉදිරිපත් කරා. විද්වත් කමිටුවක උදව් ඇතුව කෙටුම්පතක් සකස් කිරීම දක්වා ගියා. ඒකට කැබිනට් අනු කමිටුවක් පත් කරා. මමත් මංගල ඇමතිතුමත් රාජිත ඇමතිතුමත් කරු පරණ විතානත් එකට පත් කරා. අපිට ඒක ඉදිරියට ගෙනියන්න බැරි වුණා ඇමතිතුමනි. අපි ඉල්ලනවා විශේෂයෙන්ම ස්වාධීන මාධ්‍ය නියාමන කොමිෂන් සභාවක් කියන සංකල්පය ඉදිරියට ගෙනihin මාධ්‍යයේ ස්වයං නියාමන සංකල්පය මේ රටේ ස්ථාපිත කරන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. අපට පේන්න තිබෙනවා අවුරුදු 45කට වැඩිය පරණ පුවත්පත් මණ්ඩල පනත ඉදිරියට ගෙනියන්න තමයි ආණ්ඩුව හදන්නේ. පුවත්පත් මණ්ඩලය මාධ්‍යවේදීන්ගේ සංවිධාන නම් හඳුන්වන්නේ ආණ්ඩුවේ කැලෑ පොලිසියක් විදිහටයි. ඒ පනත පරණ එකක්. අද තාක්ෂණයේ දියුණු සමාජ මාධ්‍ය පෙරමුණ අරන් තියෙන යුගයක 1979 වගේ යල්පැන ගිය එකක් අදට ගැලපෙනවද කියලා කල්පනා කරන්න කියලා මම කියනවා. ඒ නිසා මේ ගැන පුළුල්ව හිතලා ස්වයං මාධ්‍ය නියාමන ක්‍රමවේදයකට අවතීර්ණ වෙන ලෙස අපි යෝජනා කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, රාජ්‍ය මාධ්‍ය නියාමනය කියන එක වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ පිළිගන්න එකක් නෙමෙයි. මාධ්‍ය කර්මාන්තයක ගනුදෙනු කරන්න මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන හිමිකරුවන්, සිවිල් සංවිධාන සහ ආණ්ඩුවත් මේ සියලු දෙනාම එකට එකතු වෙලා බිහි වෙන නියාමන ක්‍රමවේදයක් අපේ රටට අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. මම මේ කාරණේ කියන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය ගැන පමණක් නෙමෙයි. සමාජ මාධ්‍යයටත් ඒක අදාළයි. Facebook, YouTube, Instagram, Twitter වගේ සමාජ මාධ්‍යවල අන්තර්ගතය බොහෝ වෙලාවට සමාජයටත් ආණ්ඩුවලටත් ප්‍රශ්නකාරී වෙලා තිබෙනවා. ඒක ලංකාවට පමණක් නෙමෙයි. ලෝකේ හැම රටකටම බලපාන කාරණයක්. අද වෙන විට ලෝක ජනගහනයෙන් භාගයකට වැඩි පිරිසක් Facebook පාවිච්චි කරනවා. ඒ නිසා මේක ගෝලීය ප්‍රශ්නයක්. බොහෝ විට මේ සමාජ මාධ්‍ය වේදිකාවල් දුස්තොරතුරු, වැරදි තොරතුරු, වෛරී ප්‍රකාශන සඳහා පාවිච්චි කරනවා. මේක ලොකු ප්‍රශ්නයක් අද. ඉස්සරහට එන
ජනමාධ්‍ය ඇමතිවරුන්ට ලොකුම ප්‍රශ්නේ වෙන්නේ සමාජ මාධ්‍ය පිළිබඳ කාරණා. අපි කියන්න ඕන සමාජ මාධ්‍ය පාලනය කරන්න නීති ගේන්න බැරි බව. ඊට හොඳම විසඳුම තමයි රටේ ජනතාව තුළ සමාජීය මාධ්‍ය ශාස්ත්‍රතාවයක් ඇති කරන එක. අපි දැක්කා එහෙම උත්සාහ කරපු දැන් ව්‍යාර්ථ වෙලා තිබුණා පාකිස්තානයේ වගේ රටවල් අපට උදාහරණ වලින් පෙන්වලා තිබෙනවා. ඒ වගේම සිංගප්පූරු වගේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී නොවන විදිහේ නීති ගෙනාවා සමාජ මාධ්‍ය පාලනය කරන්න. අපි ආදර්ශයට ගත යුත්තේ ඔස්ට්‍රේලියාව, යුරෝපා සංගමය, නවසීලන්තය වගේ රටවල් ගැනයි කියලා ලංකාව හැටියට අපි කල්පනා කරනවා. ඒ වගේම මම යෝජනා කරනවා ඇමතිතුමාට සියලුම සමාජ මාධ්‍ය සමාගම් එකට එකතු වෙලා පිහිටවගත්ත ආයතනයක් තියෙනවා සිංගප්පූරුවේ. AIC ආයතනය. ඒකේ සමාජ මාධ්‍ය ආයතන 17ක් එකට වැඩ කරනවා. ඒ වගේ ආයතන එක සාකච්ඡා කරන්න කියලා. මම දැක්ක ඔබතුමා ඒ ආයතනයේ සම්මන්ත්‍රණයක් අමතනවා ළඟදී. ඊටාම ප්‍රගතිශීලී අදහස් රාශියක් ඔබතුමා එතෙන් ඉදිරිපත් කරා. අපි කියනවා කරුණාකරලා ඒවා ක්‍රියාත්මක කරන්න කියලා. ඊළඟට කරු සභාපතිතුමනි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාස්පතා නිකුත් කරන වාර්තාවල් ගැනත් මම යමක් කියන්න කැමැතියි. ජනාධිපතිතුමා විසින් හදිසි නීති රෙගුලාසි හඳුන්වා දීම මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට වගේම මාධ්‍ය නිදහසටත් බලවත් තර්ජන එල්ල වෙලා තිබෙනවා. අපි දැක්කා සතස ආයතනයේ සිදු වූ මහා පරිමාණ වංචා වාර්තා කිරීම පිළිබඳව අපේ රටේ සිටින ජ්‍යෙෂ්ඨතම සිංහල පුවත්පත් කර්තෘවරයා වන අපි බොහොම ගරු කරන කීර්තිමත් මාධ්‍යවේදී ශ්‍රී රණසිංහ මහත්තයව, ඒ වගේම දිවයින අයිලන්ඩ් වැනි පුවත්පත් කර්තෘවරුන් CIDට කැඳවන්න තරම් අවස්ථාව යොදාගත්තා. ජනවාරි මාසෙදී පරිසර විනාශය ගැන කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා ආපහු යනකොට නිදහස් මාධ්‍යවේදියෙකුට සහ පරිසර ක්‍රියාකාරිකයෙකුට හඳුනන්නේ නැති පිරිසක් විසින් පහර දුන්නා අපි දැක්කා. මාර්තු මාසෙදී අපි දැක්කා සිරස නාලිකාවේ විකාශනය වෙන ඉතාම ජනප්‍රිය වැඩසටහනක් වන ලක්ෂපති වැඩසටහනට ඇවිත් තමන්ගේ ප්‍රදේශයේ සිදුවෙන වන විනාශය ගැන කතා කරපු තරුණයෙකුට විරුද්ධව ඇමතිවරු පවා කතා කරනවා. ඒ ගැන විවිධ ප්‍රශ්න කිරීම වලට ඔබතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා. තව විනාඩි 4ක් දෙන්න, තව දෙන්නෙක්ගෙන් අපි ඒක බැලන්ස් කරලා දෙන්න. තමන්ගේ ඒ ප්‍රශ්න කිරීම වලට ලක් වුණා. තරුණ කණ්ඩායමක් විසින් පරිසරයේ විනාශය ගැන විහාර මහදේවි උද්‍යානය අසල ප්‍රදර්ශනය කරපු චිත්‍රයක් පොලිසිය විසින් ඉවත් කරා. ජනාධිපතිතුමා ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්න පටන් ගත්තා ඊට පස්සේ නේද. මාර්ගම පැත්තේ කඩසාප්පු ඉවත් කිරීමක් ගැන වාර්තා කරාම මව්බිම කර්තෘ ඇතුළු මාධ්‍යවේදීන්ට ඇමති කෙනෙක්ගේ ලේකම්වරයෙක් තර්ජනය කරන හැටි වාර්තා වුණා. ඒ වගේම අපේ ගාඩු දිස්ත්‍රික්කයේ ඔබතුමාගේ මගේ දිස්ත්‍රික්කයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විටින් විට ගෙනල්ලා ප්‍රශ්න කරන හැටි අපි දැක්කා. සුමුදු වෛද්‍යරත්නව ගෙන්නුවා. ශෙහාන් මාලක ගමගේ ප්‍රශ්න කිරීම වලට ගෙන්නන හැටි අපි දැක්කා. අප්‍රේල් මාසෙදී වාර්තා වුණා රජයේ සහනාධාර කටයුතු විවේචනය කළා කියලා පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීකයෙකු වන අසේල සම්පත් අත්අඩංගුවට ගන්න ක්‍රියා කරපු හැටි. පොදු ව්‍යාපාර කාරක සභාවේ කටයුතු වාර්තා කිරීම පසුගිය වසරේදී තහනම් කරලා තිබෙනවා. ප්‍රාදේශීය සභා රැස්වීමක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් ඉවත් කරන හැටි වාර්තා වුණා. සමහර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් වලටත් වාර්තා කරන්න ඉඩ දෙන්නේ නැතිලු. අවසාන වශයෙන් මම කියන්න කැමතියි. අද අපේ මාධ්‍ය කොයිතරම් ජනතාවට තොරතුරු දුන්නත් රජයේ ඇමතිවරුන්ගේ ප්‍රකාශන සහ නිලධාරීන් සහ ඇමතිවරුන් අතර තියෙන පරස්පර අදහස් නිසා, ගැසට් ගහන විදිය නිසා, අද දවල්ට කියන එක රැයට වෙනස් වෙන යුගයක් බවට පත් වෙලා තිබෙන නිසා ජනතාවට ප්‍රවෘත්ති ගැන විශ්වාසය නැතුව ගිහින් තිබෙනවා. මාධ්‍ය ලොකු උත්සාහයක් ගන්නවා ජනතාවට ඉක්මනින් තොරතුරු දෙන්න. අද ලොකු තරගයක් තියෙනවා. බලන්න පෞද්ගලික නාලිකා දිහා බැලුවොත්, දෙරණ නාලිකාව ගත්තොත් ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ප්‍රවෘත්ති සපයන්නා කියන තේමාව යටතේ දිනපතා ප්‍රවෘත්ති සපයනවා. ඒ වගේම අලුත් පාර්ලිමේන්තුව වාද පිටිය වගේ දේශපාලන සංවාද හරහා ජනතාවට තොරතුරු දැනගන්න දෙරණ ක්‍රියා කරන හැටි. ඊළඟට සිරස නාලිකාව ගත්තත් එහෙමයි. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට කියන තේමාව යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන හැටි. ඒ වගේම සටන ඉලක්කය වැනි ජනප්‍රිය දේශපාලන කටයුතු හරහා ජනතාවට තොරතුරු සපයන හැටි අපි දකිනවා. ඊළඟට හිරු නාලිකාව ගත්තත් පැත්තගේ ඇත්ත කියන තේමාව යටතේ ප්‍රවෘත්ති සපයන හැටි අපි දකිනවා. බලය සලකුණ වගේ ජනප්‍රිය දේශපාලන වැඩසටහන් ක්‍රියාත්මක කරන හැටි අපි දකිනවා. ඊළඟට ස්වර්ණවාහිනී නාලිකාව ගත්තත් සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ලයිව් වයිට් සමගින් කියන තේමාවෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. රතු ඉර වගේ ජනප්‍රිය සංවාද තුළින් ජනතාවට තොරතුරු ලබා දෙන්න උත්සාහ කරනවා. සියත නාලිකාව ගත්තත් හරි දේ හරියටම කියන තේමාව යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන හැටි සුලිය වගේ දේශපාලන සංවාද තුළින් ජනතාවට තොරතුරු දෙන්න උත්සාහ කරන හැටිත් අපි දකිනවා. රූපවාහිනී නාලිකා මම බැලුවා
පාර්ලිමේන්තුවෙන් තොරතුරු අරගෙන FM නාලිකා තියෙනවලු 56ක්. TV නාලිකා 17ක්. පුවත්පත් සංඛ්‍යාව 22ක් 30ක් අතර තිබෙනවා. මේ ඔක්කොම අද උත්සාහ කරත් ජනතාවට මේ ප්‍රවෘත්ති ගැන විශ්වාසයක් නැතුව ගිහින් තියෙනවා. උදේට ගහන ගැසට් එක හවසට වෙනස් වෙනවා. වෙනදා ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා. පෞද්ගලික මාධ්‍ය ගැන විතරයි මොකද නිවැරදි තොරතුරු ගැන මම කතා කරන්නේ. විකෘති කරපු ප්‍රවෘත්ති ගැන නෙවෙයි මම කතා කරන්නේ. ඒ නිසා අවසාන වශයෙන් මේ ගැසට් ගැහුවාම වෙනදා බලන් ඉන්නේ එක ක්‍රියාත්මක කරන්න. දැන් බලන් ඉන්නේ රිවර්ස් කරපු ගැසට් එක ඉන්නේ කවදද කියලා. අන්තිම තප්පරේ මම කියනවා අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේදී නිසා ඇමතිතුමා ඉතාම වටින කතාවක් කියලා තුන මම දැක්කා පත්තරේ. පාර්ලිමේන්තුවේ කියවෙන හරක් බූරු කතා රූපවාහිනී වල ගියාට හරවත් වැදගත් දේ යන්නේ නැහැ. හරවත් සංවාද වලට වැඩි ඉඩක් දෙන්න ලෙස මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා කියලා. බොහොම වටිනා අදහසක්. අද සමහර උදවිය ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් බොහොම හරවත් අදහස් ප්‍රකාශ කරනවා. ඒවට මාධ්‍ය තැනක් නැහැ. සමහර වහනවා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැද්ද කියලා සමහර മന്ത്രിවරුන්ගේ. වැදගත් කතා කරන ඒවට තැනක් නැහැ. ඒ නිසා මේ කුණු රසයට වඩා හරවත් දේවල් වලට ඉඩ දෙන්න කියලා ඉල්ලීම ජනමාධ්‍ය ඇමතුමා වගේම හිටපු ජනමාධ්‍ය ඇමතිවරයෙක් හැටියට මමත් ඉල්ලා සිටින බව ප්‍රකාශ කරමින් වෙලාව මදි නැත්තම් තව රූපවාහිනිය ගැන අනිත් ආයතන ගැන කතා කරන්න කරුණු ගොඩක් තිබුණත් මගේ වෙලාව අවසන් නිසා මට අවස්ථාව දීමගෙන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් අපේ ජනමාධ්‍ය ඇමතිතුමාට මම ගරු කරනවා. බොහොම ප්‍රගතිශීලී ඇමතිවරයෙක් හැටියට ජනමාධ්‍ය ශේෂ්ත්‍රය ගැන පුළුල් දැනුමක් තියෙන කෙනෙක් හැටියට ප්‍රායෝගික පුජ්‍යලෙක් හැටියට එතුමාට මේ වැඩ කටයුතු සාර්ථකව කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඊළඟට ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා. ස්තුතියි.